හොඳයි දුව පුතේ. එහෙනම් මගේ දුව පුතාලා හැමෝටම පුතේ ආයුබෝවන්. මගේ දරුවනේ මේ අද අපි යනවා මගේ 8 වසර දුව පුතාලගේ තුන්වෙනි වාරට අදාළ වෙච්ච සුපිරි පාඩමක් උඩ දාන්න. ඒ තමයි පුතේ මොකද්ද? ස්ථානයක පිහිටීම. පුතේ මොකද්ද මේ ස්ථානයක පිහිටීම කියලා කියන්නේ? දැන් මේකට මේ ස්ථානයක පිහිටීම ගැන කතා කරද්දී පුතේ මට මතක් වෙන ඔයගොල්ලන්ගේ 6 වසර තියෙන පාඩමක් ඒ තමයි දිශා පාඩම. එහෙනම් මේ ස්ථානයක පුතේ පිහිටීම ගැන කතා කරන්නේ දිශාවක් භාවිතා කරලා. එහෙනම් මෙතනදී මේ දිශා කියන පාඩම අපිට මතකයට ගන්න පුළුවන් වෙනවා. හරි? හොඳයි. එහෙනම් ස්ථානයක පිහිටීම කතා කරන්නේ දිශා සම්බන්ධ කරගෙන. එහෙනම් පුතේ අපි වැඩේට යන්. හැමෝම පුතේ ලියන මාතෘකාවක් ස්ථානයක පිහිටීම. ස්ථානයක පිහිටීම. හරි? පුතේ අපිට දැන් පුතේ කතා කරමු ඉස්සරහම දිශා ගැන. දැන් දිශා නම් අපි දන්නවා නේද පුතේ? දිශා. පුතේ දැන් මේකේ තියෙනවා දිශා වර්ග දෙකක්. ඒ තමයි පුතේ ප්‍රධාන දිශා සහ අනු දිශා. දැන් මගේ දරුවනේ අපි දන්නවා පුතා මොකද්ද මේ තියෙන්නේ? උතුරු දිශාව. උපුල් කියලා බලන්න. ඊළඟ නැවේ පිහින් ධම්මේ නිරිත බලා වරේ. අපි කියන්නේ නේද? එහෙනම් උතුර ඊසාන නැගෙන හිර ගිනි කොන දකුණ නිරිත බස්නාහිර වයන්. දැන් මෙතන දිශා අටක් තියෙනවා. ඕකේ පුතේ තියෙනවා ප්‍රධාන දිශා ඒ වගේම අනු දිශා. ප්‍රධාන දිශා මොකද? උතුර නැගෙනහිර දකුණ බටහිර. එහෙනම් තමයි වෙන ප්‍රධාන දිශා හතරයි මම ගත්තා දරුවනේ. උතුර නැගෙනහිර දකුණ බටහිර නැත්නම් බස්නාහිර. බස්නාහිර. උතුර නැගෙනහිර දකුණ බස්නාහිර. අනු දිශා කියන්නේ අමතර වෙන දිශා. ඒ කියන්නේ ප්‍රධාන දිශා වලට මැද්දට හිර වෙන ඒවා. දැන් මෙතන උතුරයි නැගෙනහිරයි මැද්ද හොදේ ඊසාන. එහෙනම් ඊසාන කියන්නේ අනු දිශාව. ආයේ ගිනි කොන. ආයේ නිරිත. ආයේ වයඹ. හරි. එහෙනම් පුතා මෙන්න ප්‍රධාන දිශා හතරයි. ඒ තමයි උතුර නැගෙනහිර දකුණ බස්නාහිර ඒ වගේම අනු දිශා හතරයි ඊසාන ගිනි කොන නිරිත වයඹ. ඔයාලගේ පුතේ මේ පාඩම්
දැන් මේ බොහෝ පාඩම් අපි දාන අපේ YouTube එකට දැන් අවස්ථාවට ඔයාලට බලන්න පුළුවන්. ඔයාලගේ ඒ දැම්මම ඔයාලා යාළුවන්ට අපිට ෂෙයා කරන්න. එයාලට බලන්න. ඔක විනක් නේද? ඔයාලට විනක් මටත් වෙනවා. එතකොට මේ ඒ වගේම තමයි පුතේ දැන් මම දැන් මේ වීඩියෝ එකක් දාපු ගමන් පුතේ ඔයාලට පුතේ බලන්න පුළුවන් මේ channel එක මාත් කරන්න ඕගොල්ලෝ subscribe කරන්න ඕන. නැත්නම් ඔයාලට පේන්නේ නැහැ වීඩියෝ එකක් දාපු ගමන්. පැහැදිලිද මම කියන්නේ? දැන් ඔයාලා channel එක subscribe කරලා මොකද වෙන්නේ? ඉතින් මම දාන වීඩියෝ එක ඔයගොල්ලන්ට පෙන්නනවා. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට ඒක පෙන්නනවා. පැහැදිලිද? හරි. ඒ වගේම ඔයගොල්ලන්ගේ අදහස් එකතු කරන්න. හරි. මගේ දරුවනේ මේ අපි ඇඟිලා දැන් ඔන්න අපි දිසා ගැන කතා කරද්දී ඔයාලා දන්නවා අපි ගන්නවා පොතේ ඉහළ දිශාව උතුරු දිශාව කියලා. පොතේ ඉහළ දිශාව අපි ගන්නවා පොතේ උතුරු දිශාව කියලා. හරි? මේ බලන්න නේද මම පුංචි රූප සටහනක් දෙන්න අපි හැමෝටම. හොඳයි මගේ දරුවනේ අපි යමු ප්‍රශ්නෙට ස්තන් සම්පූර්ණ කරන්න. දැන් ඔයාලට පේනවා මෙතන කොටු කරලා තියෙනවා දේවල් 6ක්. 9ක්. හරි. දැන් මේ කොටු කරලා තියෙන දේවල් නම් මේ දිහා පුතේ බලලා අපි මේ දිශාවල් සලකලා මෙන්න මේ හිස්තන් ටික සම්පූර්ණ කරන්නට ඕන. හරි. දැන් බලන්න අපි ගන්නවා අපේ ලියන පොතේ ඉහළ දිශාව උතුරු දිශාව කියලා. එහෙනම් ලියන පොතේ ඉහළ දිශාව ගන්නවා අපේ උතුරු දිශාව කියලා. එතකොට පුතේ බලන්න දැන් ඉහළ දිශාව පුතේ උතුරු දිශාව නම් ඊට සාපේක්ෂව අපි දන්නවනේ උපුල් ඊළඟ නැවේ ගිහින් ධම්මේ නිරත බලාවරේ කියද්දී දිශාට පිළිවෙලට ගලප ගන්න දාන්න. යම් ස්ථානයකට ගිහිල්ලා යම් කෙනෙක් අල්ලගත්තාම එයාට උඩින් තියෙන උතුරු දිශාව. ඊට සාපේක්ෂව අපි දන්න දක්ෂිණාවර්තව ඔක යනවනේ. නේද? උපුල් ඊළඟ නැවේ ගිහින් ධම්මේ නිරත බලාවරේ උතුරු ඊශාන නැගෙනහිර ගිනිකොන දකුණ නිරත ප්‍රශ්නාහල හරි. එහෙනම් උදා මෙන්න අපි ඩිස්කස් කරන්න යන්නේ ළමයාට. දැන් මෙන්න ළමයාට මොන දිශාවෙන්ද නිවස තියෙන පුතේ? ළමයාට දැන් ළමයා මෙතන ගත්තී එයාට උතුරු දිශාව උදාකරේ. උතුර නැගෙනහිර උතුර ඊශාන නැගෙනහිර. එතකොට ළමයාට උතුරින් ගේට්ටුව තියෙනවා. ළමයාට ඊශානෙන් තමයි නිවස තියෙන. ළමයාට ඊශාන දිශාවෙන් නිවස පිහිටා තිබේ. පුතේ ඊළඟට බයිසිකලය. මේ බයිසිකලේ මගේ බයිසිකලේ. බයිසිකලේ ගත්තාම බයිසිකලයට උතුරු දිශාවෙන් ඉන්නවා ළමයක් ඉන්නවා ගේට්ටුවක් තියෙනවා. ඊශානයෙන් තියෙනවා ළිඳ. දැන් මේක ඊශාන වෙන්න යනවා අයියා. බයිසිකලයට උතුරින් ළමයා ඉන්නවා ගේට්ටුව ඉන්නවා ඒ වගේ බයිසිකලේ ඊශානයෙන් ඉන්නේ ළිඳ. ඒ වගේ පුතේ තියෙනවා නැගෙනහිරින් පාසල බස්නාහිරින් නැව වයඹින් ලොරිය. එහෙනම් බයිසිකලයට ස්ථාන දිශාවෙන් ලොරිය තිබේ. එහෙනම් බයිසිකලයට බලන්න උපුල් ඊළඟ නැවේ ගිහින් ධම්මේ නිරිත බලා වරෙන්. එහෙනම් වයඹ. එහෙනම් ලොරිය තියන්නේ බයිසිකලයට වයඹ දිශාවේ. වයඹ දිශාවේ. පන්සල තිබෙන්නේ පන්සල නෙමෙයි පන්සල තිබෙන්නේ ළමයාට කොයිසාවෙන්ද පන්සලකෝ අපි තියෙන්නේ දැන් පන්සල තියෙන ළමයාට කොයිසාවෙන්ද අර වගේමයි උපුල් ඊළඟ නැවේ ගිහින් ධම්මේ නිරිත බලා වර එහෙනම් පන්සල තියෙන ළමයාට වයඹ දිශාවේ ස්ථාන ගිනිකොන දිශාවෙන් බයිසිකලයේ තිබේ. කාටද ගිනිකොනින් තියෙන්නේ? බයිසිකලයේ තියෙන ගිනිකොන. දිශාව බෝලේ. උපුල් ඊළඟ නැවේ ගිහින් ගිනිකොනින්. එහෙනම් මෙතන ඉන්න කෙනෙක් තමයි මේ විදිහට තියෙන්නේ. එහෙනම් උදේ ලොරියට තමයි ලොරියට උතුරින් පන්සල ඊශානින් ගේට්ටුව නැගෙනහිරින් ළමයා ගිනිකොනින් බයිසිකලයේ. එහෙනම් ලොරියට
ලොරියට ගිනි කොන දිසාවෙන් බයිසිකලය තිබේ. 30ක් වයඹ දිසාවෙන් ගේට්ටුව තිබේ. කාටද? 30ක් වයඹ දිසාවෙන් ගේට්ටුව තිබේ. ඔයාලා ගේට්ටුව අමෙදී. ඒතර වයඹ කියලා අපි දන්නවනේ. නේද පුතේ? උපුල් ඊළඟ නැවේ ඉහින් ධම්මේ නිරිත බලා වරේ. එහෙනම් යම් වස්තුවකට යම් වස්තුවක බලද්දී බස්නාහිර නෙමෙයි ඊට උඩින්. එහෙනම් පුතේ ළමයා ලිඳේ ඉඳලා බලද්දී බහිඳ බලද ගිරේ. ලිඳේ ඉඳලා බලද්දී මෙන්න උතුර මෙන්න නැගෙනහිර මෙන්න දකුණ මෙන්න බටහිර එනම් බලා වරේ. එහෙනම් ලිඳට වයඹින් තමයි ගේට්ටුව තියෙන්නේ. එහෙනම් ලිඳට වයඹ දිසාවෙන් ගේට්ටුව තිබේ. ලිඳට වයඹ දිසාවෙන් ගේට්ටුව තිබේ. හරි? ඔයා පුංචි දේවල් පුතේ ඉතින් ඔයා ඇවිල්ලා ඇත්තටම අය අවසර දෙනවනේ. ඒත් අපිට ඔකට ඔයාලට ගන්න එක ඇත්තටම මේ සිලබස් එකේ. හරි. අපි එහෙනම් ඔන්න දිසාවක් යම් වස්තුවක ඉඳලා යම් තවත් වස්තුවක් නැත්නම් තවත් ස්ථානයක් අපි දකින්න විදිය දුවා දිසාව අනුව. එයා කොයි දිසාවෙන්ද ඉන්නේ? නැත්නම් මේ දිසාව බලද්දී පේන්නේ මොකක්ද අපිට? අන්න ඒ වගේ දේවල්. හරි. මගේ දුවේ පුතේ දැන් අපි යනවා ප්‍රධාන දිසා සම්බන්ධ කරගෙන නිශ්චිත ස්ථානයක ඉඳලා තවත් ස්ථානයක පිහිටීම කියන්නේ. ප්‍රධාන දිසා සම්බන්ධ කරගෙන නිශ්චිත ස්ථානයක ඉඳලා තවත් ස්ථානයක පිහිටීම විස්තර කරන්නයි අපි යන්නේ. එහෙනම් පුතා ලියන්න පුතේ හැමෝම මාතෘකාවක් ප්‍රධාන දිසා අනුබද්ධයෙන් ප්‍රධාන දිසා අනුබද්ධයෙන් නිශ්චිත ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටීම විස්තර කිරීම. එහෙනම් ප්‍රධාන දිසා අනුබද්ධයෙන් සම්බන්ධ කරගෙන නිශ්චිත ස්ථානයක ඉඳලා දැන් අපි පුතේ බලන්න මේ දැන් මම බලන්න මෙයානේ දැන් මම මෙතන ඉන්නවනේ. එතකොට මට යම් දිසාවකින් ඉන්නවා නිමල් කියලා පුජ්‍යලයක්. එතකොට මට සිද්ධ වෙනවා නිමල් ඉන්න ස්ථානයේ දිසාව තීරණය කරන්න නම් මොකද කරන්න ඕන? නිමල් ඇවිද්දත් මම එකතර ඉන්න ඕන. මම මෙතන නිශ්චලව ඉඳලා තමයි බලන්න ඕනේ එයා ඉන්නේ කොයි දිසාවෙන්ද කියලා. එයා ඉන්නේ උතුරින්ද, ඊසානින්ද, නැගෙනහිරින්ද, ගිනිකොනින්ද, දකුණින්ද, නිරිතින්ද නේද? බස්නාහිරින්ද, වයමින්ද මම ඒක තීරණය කරන්න ඕන මම නිශ්චලව ඉඳලා. දැන් මාත් ඇවිද්දොත් මොකද වෙන්නේ? දෙකම ඇවිදිනවනේ. එයාත් ඇවිදිනවා මාත් ඇවිදිනවා. එතකොට දිශාවක් තීරණය කරන්න බෑ නිශ්චිතව. එහෙනම් මට සිද්ධ වෙනවා නිශ්චලව ඉඳලා එයා ඉන්න දිශාව තීරණය කරන්න. ඒක තමයි මෙතන කියන්නේ. නිශ්චිත ස්ථානයක සිට නියත ස්ථානයක් ඉඳලා තවත් ස්ථානයක පිහිටිය විස්තර කිරීම. දෙවෙනි ස්ථානයේ පිහිටීම විස්තර කරන්න කියන්නේ. දැන් මෙතන පුත අපි ගන්න ඇත්තම ළමයි උතුරට සාපේක්ෂයි නැත්නම් දකුණට සාපේක්ෂයි කියලා. හරි? හරි. අපි අමුතේ මේක අර්ථ දැක්වීමට හොඳයි. දැන් පුතා බලන්නකෝ ඔන්න මම අදිනවා රූපයක්. අපි ගන්න මේ තමයි උතුර නැගෙනහිර දකුණ බටහිර. එතන ඉන්නවා ඒ කියන පුජ්‍යලයේ. එතනයි. හරි මේ බලන්න.
දැන් මෙතනද පුතේ ඔයාලට පේනවා මේ අක්ෂ දෙක ගහලා තියෙන්නේ O ගාවේ. ඒ කියන්නේ O තමයි නිශ්චලව ඉන්නේ. O කියන මේ O තියෙන්නේ බිඳුවනේ හරිද? O ඉන්නේ මෙතන. ඒතර O ගේ පිහිටීමට ගිහින් තමයි මේ අක්ෂ පද්ධතිය ගහලා තියෙන්නේ. දිශා අක්ෂ පද්ධතිය ගහලා තියෙන්නේ. එතකොට ළමයි O ගාව ඉඳන් තමයි A දිහා බලන්නේ, B දිහා බලන්නේ, C දිහා බලන්නේ, D දිහා බලන්නේ. එහෙනම් O නිශ්චලව ඉඳලා තමයි A දිශාවත්, B දිශාවත්, C දිශාවත්, D දිශාවත් බලන්නේ. එතකොට O සිට A දිශාව බැලුවොත්, A පිහිටන දිශාව බැලුවොත්, O සිට A දිශාව බැලුවොත් ළමයි O සිට A දිශාව බැලුවොත් මම දරුවනේ ඕක අපි කියනවා මෙන්න මේ විදිහට. O කියන පිහිටීමේ ඉඳලා A කොහෙද ඉන්නේ? නම් කියන්නේ ඉතින් සර් මොකටද සර් ඔක බල බල ඉන්නේ කියලා කියනකො ඉසාන කියලා. නෑ. ඒ කතාව කියන්නේ. මගර අත්තරන් දුවේ පුතේ O සිට A ඉන්නේ කොහෙද? A පිටු දිශාව මොකක්ද? ඒක මම කියන උත්තරත් සම්බන්ධ කරගෙන ඔයාට පේනව නේද? මේ O සිට A දක්වා යන රේඛාවයි උතුරු දිශාවයි අතර කෝණය මෙන්න මේ කෝණය නේද? මේක අතුමැද පෙන්නන්නම්කෝ. එහෙනම් O සිට A දක්වා යන රේඛාවයි උතුරු රේඛාවයි අතර කෝණය මේ කෝණය නේද? මෙයා තමයි පුතේ එතනට සම්බන්ධ කරගන්නේ. එහෙනම් බලන්න O ඉරාව ඉන්න කෙනා උතුර බලලා නැගෙනහිර දිශාවට අංශක 40ක් කරුණාම තමයි එයාට A පේන්නේ. බලන්න පුතේ O ගාව ඉන්න කෙනා උතුර බලලා නැගෙනහිර දිශාවට හැරෙනවා අංශක කීයක්ද? 40ක්. අංශක 40ක් කරනව තමයි එයාට A පේන්නේ. එහෙනම් අපි කියනවා ඕක මෙන්න මෙහෙම උතුරින් අංශක 40ක් නැගෙනහිරට. එහෙනම් ඒ O සිට A දිශාව මොකද්ද පුතේ? O සිට A පිහිට දිශාව අපි කොහොමද කියන්න ඕන? උතුරු දිශාවත් එක්ක සම්බන්ධ කරගත්තා. එහෙනම් උතුරින් අංශක 40ක් නැගෙනහිරට. උතුරින් අංශක 40ක් නැගෙනහිරට. හරිද ළමයි? හරි. ඊළඟ කතාව. මෙන්න ඊළඟ කතාව. O සිට B දිශාව. ඔය දැන් ඔය දිශා දාලා කිව්වට පුතේ ඕවා කාලයක් යද්දි ඕවා තවත් ක්‍රමයකට මයින්ඩ් ගන්න ඕගොල්ලෝ ඉදිරියට ඉගෙන ගන්නවා දිගංශ කියලා. කොන වර්ගය. ඒ කියන්නේ මේ ඉදේ දිශාව තමයි කියෙන්නේ වෙන්නේ. ඒ වගේම තියමු. දැන් ළමයි O සිට B දිගංශයේ ගුවා B දිශාව දුවම O ගාව ඉන්න කෙනා ඔන්න B දකින රේඛාව. එතකොට පුතේ මේ බලන්නකෝ. දැන් යමෙක් දිහා බලද්දී රේඛාවක් එනවනේ. O සිට A දක්වා රේඛාව මේ රේඛාව. ආය O සිට B දක්වා රේඛාව මේ රේඛාව. අන්න ඒ රේඛාවයි උතුරයි නැත්තම් දකුණයි අතර කෝණයක් හැදෙන්න ඕන. දැන් බලන්න මෙතන O සිට A බලද්දී ඒ රේඛාවයි උතුරු රේඛාවයි අතර කෝණය අංශක 40යි. අපි බොහොම සරලව කිව්වා මේ කෝණය ඇවිල්ලා උතුරින් අංශක 40ක් නැගෙනහිරට කියලා. ඔය වගේ දැන් මෙතනදී B ආසන්න වෙන්නේ දකුණටනේ. උතුරට ආසන්න වෙන්නේ නැහනේ. එක්ක උතුර නැත්තම් දකුණ. දැන් B ඉන්න දකුණට ආසන්න. එහෙනම් බලන්න දකුණු දිශාවයි B ඉන්න පිහිටීමේ රේඛාවයි අතර කෝණය අංශක කීයද? 20යි. එහෙනම් මේ කෝණ කොහොමද කියන්න ඕන? දකුණින් අංශක 20ක් කොයි පැත්තටද? නැගෙනහිරට. දැක්ක නේද? එහෙනම් මෙතන කෝණේ උතුරින් අංශක 40ක් නැගෙනහිරට මේක දකුණින් අංශක 20ක් වාරද පුතේ දකුණින් අංශක 20ක් වාරද නැගෙනහිරට. හරි? එහෙනම් මේවන මම මේ ඊතලෙන් පෙන්නුවෙත් මේ දිශාව මම මේ ඊතලෙන් පෙන්නුවෙත් මේ දිශාව. එහෙනම් දකුණින් අංශක 20ක් නැගෙනහිරට. පුතේ ඊළඟ කතාව. දැන් මේවා හොඳට අහගෙන ඉන්න නැත්නම් ඥාන කතා වෙන්නේ. සර් කැමරා මතක් කරගන්න පාස් සර්. එහෙමද? ඒ බලන්න. O සිට C දිශාව. ළමයි
දැන් ඔන්න ඕගාව ඉන්න කෙනා බලනවා C දිහා. මෙයා වටේටම බල බල ඉන්නවා. එක්කෙනෙක් දිහා බලනවා වැඩි ඉවරයි. නේද පුතේ? බලන්න. එහෙනම් දැන් ඔන්න ඕගාව ඉන්න කෙනා බලන්නේ C දිශාව. එතකොට C කියන එක්කෙනා ආසන්න වෙන්නේ උතුරටද දකුණටද? මගේ නම් පෙනීමේ හැටියට දකුණට. ඔයාලට උතුර වගේ පේනවා නම් ස්කන්ධ දෙකක් ගන්න. මේ බලන්න පුතේ. එහෙනම් පුතේ ඕගාවෙන් ද C දිහා බලන රේඛාවයි මේ තියෙන්නේ. එතකොට C ආසන්න වෙන්නේ දකුණට. එහෙනම් දකුණ සම්බන්ධ කරගන්න. එහෙනම් දකුණේ ඉඳලා මේ කෝණයේ තියෙන වම් පැත්තට ඒ කියන්නේ බටහිර දිශාවට. එහෙනම් පුතේ බලන්න මේ C පිහිටීම තියෙන දකුණින් අංශක 50 බටහිරට. දකුණින් අංශක 50 බටහිරට. අපි කියමු. දකුණින් අංශක 50 කොහාටද බටහිරට. හරි. ඊළඟට තවත් කතාවක්. හදලා ගන්න. O සිට D හි දිශාව බලන්න එන්න. ඔන්න O පිහිටීම ඉන්න කෙනා D දිහා බලනවා. හලෝ. O ගාව ඉන්න කෙනා D දිහා බලනවා. දැන් එතකොට මෙන්න D දකින්න රේඛාව ඔය රේඛාවයි උතුර දැන් මෙයා ළඟ උතුරටනේ උතුරයි අතර කෝණය වලට පේනවනේ අංශ 42යි කියලා. එහෙනම් මේ දෙක මොකද්ද කියන්නේ? මේ D ඉන්නේ කොහෙද? උතුරින් අංශක 42 මෙහෙට කෝණේ තියෙන්නේ ඒකන බටහිර පැත්තට. එහෙනම් උතුරින් අංශක 42 කොහාටද? බටහිරට. උතුරින් අංශක 42 බටහිරට. දැන් ඕන්න කෙල්පකින් ඔය ඉංග්‍රීසි අකුරු දාලා යන්නත් පුළුවන්. හරි? අපි දැන් උතුරු දැන් මේ උතුර නැගෙන හිර දකුණ බට නේද? ඕන දැන් මේ පාඩ ඕන්න ඔකට ඉංග්‍රීසි අකුරු දාලා පුතේ යන්නත් පුළුවන්. හරි? ඕන්න අපිට එනවා දැන් මේකේ උතුරට තියෙන්නේ north. එන්න අකුරු දැම්මා අංශක 40යි නැගෙනහිර east. ඊ දාන්න. එතකොට මේකේ දකුණ south S දැම්මා අංශක 20ක් නැගෙනහිර east. ඊ දාන්න. මේකේ දකුණ කියන්නේ south අංශක 50ක් බටහිර west. මේකේ උතුර north අංශක 42ක් බටහිර west. හරිනේ? ඔන්න ඔයාලට ඕන ඉංග්‍රීසි අකුරු දාලා එන්න පුළුවන් ඔබ. හරි? සර් මම කැමති සිංහල වලට. එහෙනම් අපිට සිංහලෙන් යන්න. කැමති ඉංග්‍රීසි වලට. එහෙනම් ඉංග්‍රීසි වලින් කියන්න. ගැටලුවක් නැහැ. කොහොම හරි වැඩේ වෙන්නයි ඕන. හරි? දැන් මේක තේරුණාද හැමෝටම පුතේ? හොඳයි පුතේ. දැන් මේකේ O සිට P දිශාව ගුවාම ඔයා දැනගන්න ඕන මෙන්න මේ දේ. P එක්ක උතුරත් එක්ක කෝණය හදන්න ඕන නැත්නම් දකුණත් එක්ක කෝණය හදන්න ඕන. දැන් P මෙහෙ ඉද්දි දකුණත් එක්ක සම්බන්ධයක් පුතේ ගොඩනගන්න බෑනේ. එහෙනම් P ළඟයි කාටද උතුරට. එතන P සහ උතුර අතර කෝණය දීලා නැත්නම් ඔයා හොයා ගන්න ඕන පුතේ. එහෙනම් O සිට P දිශාව ගුවාම P ආසන්න වෙන්නේ උතුරට. එහෙනම් බලන්න P සහ උතුර අතර කෝණය කීයද කියලා. දැන් මෙතන පුතා අපි දන්නවා මේක ඍජු කෝණයක් නේද? ඈ පුතේ මෙතන සම්පූර්ණ කෝණ ඍජු කෝණයක් නේද? ඒතකොට ඍජු කෝණය ඇදලා තියෙන මේ දෙකේ එකතු වෙන්නේ නේද? මෙතන සම්පූර්ණ කෝණය චුටි දුරේ පුතේ ඍජු කෝණයක් නම් ඒ ඍජු කෝණයගේ අංශක 90යි. ඒතකොට මෙයා 50ක් වෙද්දී මෙයා ඔයගොල්ලෝ දන්නවනේ. කීයද අංශක? 40යි. 40යි. දැක්ක නේද? ඒතර මෙතන මුළු කෝණේ ඍජු කෝණයක් වෙනවා. ඒ ඍජු කෝණය හැදෙන්නේ මේ කෝණ දෙකේ එකතුවෙන්. එතකොට මෙයා 50යි නම් මෙයා 40ක් වෙන්න ඕන. දැන් මෙයා 30 වෙලා හිටිනවා මෙයා 60. පැහැදිලිද කියන දේ? හරි. එහෙනම් පුතේ මෙයා 90 නම් මෙයා 50යි මෙයා 50 නම් මෙයා 40යි. එහෙනම් අපි කියන අපිට අවශ්‍ය වෙන්නේ මේ කෝණය. එන දැන් වැඩි කොට එහෙනම් P ඉන්නේ කොහෙද? උතුරින් අංශක 40ක් කොහෙද? දෙවනුව ලියන්න ඕනේ එක්කෝ නැගෙනහිර නැත්නම් බටහිර. එහෙනම් මේ කෝණේ හැදිලා තියෙන්නේ උතුරේ ඉඳලා හැදලා තියෙනවා නැගෙනහිර පැත්තට. එහෙනම් උතුරින් අංශක 40ක් නැගෙනහිරට. උතුරින් අංශක 40ක් නැගෙනහිරට. ඊළඟට O සිට Q හි දිශාව. දැන් Q මෙතන නෙන්නේ.
එහෙනම් Q ආසන්න වෙන්නේ දකුණට. එහෙනම් Q කෝණය හැදෙන්න ඕන දකුණත් එක්ක. එහෙනම් Q ගේ කෝණය දකුණත් එක්ක හැදිනම ඉන්නව හදන්න දෙයක් නෑ පුතේ. එහෙනම් පුතේ බලන්න දැන් දකුණ ගත්තාම දකුණට නේද දකුණේ ඉඳලා නැගෙනහිර පැත්තට ගියොත් තමයි Q හම්බෙන්නේ. එහෙනම් Q ඉන්නේ කොහෙද? දකුණින් අංශක 43ක් නැගෙනහිරට. දකුණින් අංශක 43ක් නැගෙනහිරට. මම දැන් මේ කියන එක හොඳට අහගත්තොත් ආයතනයේ ස්ථානයක පිහිටීම කියන එක S වහන් ලියන්න පුළුවන්. පැහැදිලිද කියන දේ? ඒ වුණාට පුතේ කෝපකට S ආරම්භ ලියන්න. නැත්නම් රූලෙන් පිට ගියොත් වැඩි අවුල් නෑ. ඊළඟට O සිට R දිශාව. දැන් කතා කරන්නේ R ගැන ළමයි. එතකොට R ළඟයි කොහාටද උතුරට. R මෙතන මෙන්න උතුර. එතකොට R ඉන්නේ උතුරේ ඉඳලා බටහිරට යද්දී. ඒතර ඔයා දැනගන්න ඕන R ළඟයි නම් උතුරට උතුරත් සමග කෝණය මෙන්න මේ කෝණය. ඒක බලන්න. දැන් මෙතන මුළු කෝණය ඍජු කෝණයක් වෙනවා කෝණේ. ඒ මුළු කෝණය අංශක 90යි නම් මෙහා 35 නම් මෙහා කීයද? ඈ පුතේ මෙහා කීයද? 55යි. හරිද? දැන් වැඩේ කොට දාන්න හැමෝම. දැන් පුතේ එතකොට බලන්න R ඉන්නේ කොහෙද? උතුරේ ඉඳලා බලද්දි අංශක 55ක් බටහිර පැත්තට. එහෙනම් උතුරින් අංශක 55ක් බටහිරට. R ඉන්නේ කොහෙද? උතුරින් අංශක 55ක් බටහිරට. උතුරින් අංශක 55ක් බටහිරට. මෙන්න මේ උත්තර පුතේ පැහැදිලිව ලියන්න ඕනේ. හරි. මට එනම් හැමෝම මයික් ඔන් කරලා හයියෙන් උත්තරයක් දෙන්න. පුතේ හැමෝටම තේරුණාද පැහැදිලිව? ඔව් සර්. තේරුණා සර්. මම කියන දේ හොඳට අහගෙන ඉන්නවා නම් පුතේ ඉතින් ආයෙත් ඉතින් ගණන් ගැටලුවක් ඇත්තටම නැහැ. මම ඉල්ලන්නේ මෙච්චරයි. උගන්වන දේ බොහෝම කල්පනාවෙන් හරියට අහගෙන ඉන්න කියලා. ඔයාලා මගේ මේ පන්තියෙන් පස්සේ ඔයාලා මීට අදාළව තියෙන මේ අභ්‍යාස පෙළ පොතෙන් කරන්න ඕන. පෙළ පොතට ගිහිල්ලා ඔයගොල්ලෝ මීට අදාළ අභ්‍යාස කරලාගෙන ඒවා කරන්න. ඔයාලට හොඳට තේරෙනවා තමයි. ඊට පස්සේ ඉස්කෝලේ ටීචර් හද්දි ඒවට පැහැදිලි උත්තර දෙන්න. එච්චර ඉල්ලන්න. හරි? නිකන් වගේ දැන් මේක මේ වැඩේ වුණාට පස්සේ පැත්තට දාන්න එපා පුතේ. එහෙම වෙන්න බෑ. හොඳයි. දැන් මම ඔයාලට දෙන්නම් එකක් පුතේ. ඔයාලා කදිම කරන්න එක ඈ.
පුතේ කරන්න ඕන. දැන් මෙතන පුතා වෙන්නේ රූප සටහන දීලා අපෙන් දිශාව අහනවනේ පුතේ. නේද? අපෙන් දිශාව අහනවා. දැන් ඔය වගේම පුතේ ඕකේ දෙපැත්තක් තියෙනවා. දැන් මෙතන පුතේ උනේ රූප සටහන දීලා දිශාව අහන්නේ. දැන් ඊළඟට පුතා වෙන්න පුළුවන් දේ මොකද? දිශාව දීලා රූප සටහනක් අදින්න කියන්නත් පුළුවන්. අපි දැන් මොකද ඉතන කරන්නේ වැඩි ඈ. දිශාව දුන්නාම අපි ඊට අනුව රූප සටහනක් අදිනවා. පුතේ හැමෝම පුතේ ඉක්මනට පිළිතුරු ලියන්න. හරියටම මම දැක්කා පුතේ මේ ඒව පෙරක් තමයි දෙපාර තුන් පාර වෙනවා හරි කියලා. හරි පුතේ මම දැක්කා මේ පුතේ අනිත් කටියත් ඉක්මනින් පිළිතුරු ලියලා මට පුතේ ඉවරයි නම් ඉවරයි කියලා මම පුතේ ලබන සතියේ ඉඳලා මේ අපේ දැන් ස්ථීර ඔන්ලයින් ගණිතීය පන්තියේ තියෙන පුතේ අංගහරුවාදරයනේ අංගහරුවාදරය 8 ඉඳලා 10 වෙනකම් ලබන සතියේ ඉඳලා පුතේ පන්තිය පැවැත්වෙනවා සුපුරුදු ක්‍රමයට හරි නිසා හැමෝම ලබන අංගහරුවාදා ඉඳලා රෑ 8 වෙනිදි මේ පන්තිය සූදානම් වෙන්න අංගහරුවාදරය 8 ඉඳලා 10 වෙනකම් තියෙනවා ඒ වගේම පුතේ ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් දෙපක් තියෙන කැමති ලංකාව පුරා ඕනෑම ළමයෙක් එන්න පුළුවන් මෙන්න මේ නම්බරට එවන්න කියන තොරතුරු 076යි 26යි 14යි 562 මෙන්න මේ දුරකථන අංකයට එයාගේ නම ශ්‍රේණිය ලිපිනය මෙන්න මේ කරුණු ටික normal message එකකින් හෝ WhatsApp වලින් එවුවාම ඒ දරුවා පන්තියට අපි ඇතුළත් කරගන්න. ලංකාව පුරා ඕනෑම ළමයෙක් එන්න පුළුවන්. ඔයාලා දැන් 8ේනේ. ඔයාලා පුතේ 11 වසරට යනකම් මේ පන්තියට කරනවා. දැන් ඔය 8 වසරෙන් 9 වසර 9 වසර 10 11 අවුරුදු 4ක්. අවුරුදු 4ක් පුතේ එක දිගට පුතේ අකන්නව මේ පන්තියට පවත්වනවා. ඔයාලා සාමාන්‍ය පෙළ ඉනකම් පන්තිය. ලංකාව පුරා ඕනෑම ළමයෙක්ට පන්තිය එන්න පුළුවන්. එයා පොතට දෙන්නේ මම හිතන්නේ. පැහැදිලි නේද? සයින්න පුළුවන් බක්කීමක් කරා ගන්නන්නේ. ඒ ඔක්කොල දන්නා මීඩියම් සිලින බොහෝමයක් කරලා තියෙනවා ළමයිගේ සාර්ථකත්වය නේද? ඒ නිසා තමයි ළමයි පුතේ පන්තියට වැඩි වෙන්නේ ළමයි එන්න. ඒ ඔයගොල්ලෝ මේ තවදුව කලින් යාළුවෝ ඉන්නවා නම් එයාට ෂෙයා කරන්න. අපි දාන වීඩියෝ ඒ වගේම තමයි එයාට තොරතුරු යන්න කියන පන්තියට දෙන්නේ. ටියුට් ගත්තාම ටියුට් ෆෝන් එකෙන් දෙවන්නේ අපි ඔයාලට පුළුවන් ඒ අපි වෙන ටියුට් එක print out කරගන්න පුළුවන්. ඔයගලන්ට අපි ටියුට් එක ගන්නවා ෆෝන් එකට. ඔයගොල්ලෝ හරි. අපි යන්න වැඩේ කරමු. දැන් මේකේ පුතේ බලන්න හැමෝම ඉස්සරහා පෑන්නේ ඕසිට කේහි දිශාවනේ. ඒතර ඕ ගත්තා මෙතන ඕ ඉන්නවන්න කේ. එක්ක කේ බලන්න කේ ආසන්න වෙන්නේ උතුරටනේ. එහෙනම් කේ උතුර සමග කෝණයක් හදනවා මෙන්න මේ විදිහට අංශක 38ක. එහෙනම් කේ ඉන්නේ කොහෙද? උතුරින් අංශක 38ක් නැගෙනහිර පැත්තට. උතුරින් අංශක 38ක් නැගෙනහිරට
ඊළඟට L ඉන්නේ කොහෙද L? L ආසන්නයි උතුරටද දකුණට. එහෙනම් L දකුණත් එක්ක කෝණයක් හදලම තියෙනවා. ඒ කොච්චරද? දකුණින් අංශක 65 නැගෙනහිරට L ඉන්නේ දකුණින් අංශක 65 නැගෙනහිරට. ඊළඟට M O සිට M දිශාවම මෙන්න M ආසන්න වෙන්නේ උතුරටද දකුණට. එහෙනම් M දකුණත් එක්ක හදන කෝණය මෙන්න මේ කෝණය අපිට යා දීලා නැහැ හොයා ගන්න ඕනේ. මෙන්න මෙතන අපි දන්නවා මේ දකුණයි බටහිරයි ගත්තා මෙන්න මෙතන ඍජු කෝණයක් හැදෙනව නේද? එහෙනම් ඍජු කෝණය ඇවිල්ලා මේ කෝණ දෙකේම එකතුව නේද? එහෙනම් පුතේ මෙයා 46 නම් මෙයා කීයද? 44යි. එහෙනම් මේ දෙකේම එකතුව 90යි නම් 90න් 46ක් අඩු කරන්න උත්තරේ 44යි. එහෙනම් අපි කියනවා M ඉන්නේ දකුණින් අංශක 44ක් බටහිරට. දකුණින් අංශක 44ක් බටහිරට. දකුණින් අංශක 44ක් බටහිරට. N මෙතන ඉන්නේ. එතකොට N කියන කෙනා උතුරත් එක්ක හදන කෝණය මෙන්න මේ කෝණය. ඒතර මෙතන මුළු කෝණය ඍජු කෝණයක් නම් මේ දෙකේ එකතුවයි අංශක 90 වෙන්නේ. එහෙනම් දැන් මේ කෝණ අපි වෙමු අංශක 57යි. මේ දෙකේ එකතුව 90යි මෙයා 32 නම් මෙයා 58ක් වෙන්න බෑ. 90න් 32ක් අඩු කරලා. ඒතර මෙයා එනවා. මේ දෙකේ එකතුව 90යි නම් 90න් 32ක් අඩු කරා මේ කෝණ නිකන් මේකට 58යි කියනවා. අපි නම් කියනවා උතුරින් අංශක 58ක් බටහිරට. උතුරින් අංශක 58ක් බටහිරට. එහෙනම් ඔන්න අපි රූප සටහනට අදාළව දිශාව ලිව්වා. හරි. දැන් පුතේ ඔයාලා මේ වෙනකම් මොකද්ද කරේ? රූප සටහන ඇසුරින් දිශාව තීරණය කළා නේද? දිශාව විස්තර කරා. අපි බලමු පුතේ ඊළඟට දැන් දිශාව දුන්නාම අපි ඒකට අදාළව රූප සටහන දෙන්නේ කොහොමද? බලමු. දිශාව දී ඇති විට රූප සටහන් ඇඳීම. පාඩම් දිශාව දුන්න මම කරනවා ඊට දාලා රූප ගණන් හදින්න ඕනේ. දැන් බලන්න පුතේ පුතා මොකද්ද මේ? O සිට P පිහිටීම උතුරින් අංශක 50 නැගෙනහිර දිශාවට වේ. උතුරින් අංශක 50 නැගෙනහිර දිශාවට වේ. ඈතද? මොකද්ද මේ කියන්නේ? දැන් ළමයි අපි ගානන්න අක්ෂර පද්ධතියක් ගන්නවා. බලන්න. එතන ගත්තා O කියලා මෙන්න උතුර මෙන්න නැගෙනහිර මෙන්න දකුණ මෙන්න බටහිර. ඒක මාර්ගලේශයෙන් ගන්න නේද?
දැන් මොකද්ද කියන්නේ O සිට P පිහිටීම කොහොමද උතුරින් අංශක 50ක් නැගෙනහිරට. අපි අර කලින් ලියුවේ ඔක මෙහෙමනේ. ඌ 50යි නෑ. ඌට 50ක් නැහැලු. වයස 50ක් නැහැලු. බලන්න. උතුරින් අංශක 50ක් නැගෙනහිරට. එහෙනම් O කියන කෙනා මෙතනදී P කොහෙද ඉන්නේ? උතුරේ ඉඳලා අංශක 50ක් හැරෙන්න කියනවා නැගෙනහිරට. එහෙනම් මෙන්න මේකයි රේඛාව. එහෙනම් මෙන්න උතුරේ ඉඳලා අංශක 50ක් නැගෙනහිර පැත්තට හැරුණාම ඒ හැරිලා බලන රේඛාවේ තමයි P ඉන්නේ. ඒ හැරිලා බලන රේඛාවේ තමයි P ඉන්නේ. පැහැදිලිද කියනද? හරි. පුතාලා මේක හද ගන්න එකක් ගාලා හැමෝම හොඳයි පුතේ. අපි යනවා දෙවෙනි එකට. දැන් මෙතන ගත්තොත් O සිට P පිටුම කොහොමද පුතේ? O සිට උතුරින් අංශක 50ක් නැගෙනහිර දිශාවෙන් කවුද විදියේ? P. හරි? හරි ඒක අපලු. A සිට උතුරින් අංශක 48ක් බස්නාහිර දිශාවෙන් B පිහිටා ඇත. B පිහිටා ඇත. A සිට උතුරින් අංශක 48ක් බස්නාහිර දිශාවෙන් B පිහිටා ඇත. අපි දන්නවනේ උතුරින් අංශක 48යි බස්නාහිරට ගාන තාක්ෂ පද්ධතියක් ගන්න. උතුර අදින්න ඕනේ. හරි. A සිට A ගාව A සිට ගාම A ගාව හිට ගන්න ඕනේ. එහෙනම් මෙතන තමයි A ඉන්නේ. A සිට උතුරින් අංශක වෙන උතුරින් අංශක 48ක් බස්නාහිරට. A ගාව ඉඳලා උතුර බලලා එතනින් අංශක 48ක් කැරෙන්න කියනවා බස්නාහිර පැත්තට. එහෙනම් මෙන්න මේ විදිහට අපිට කොන රේඛාව යන්නේ අංශක 48යි. මෙන්න මේ රේඛාව මෙන්න මේ හරිය තමයි B අකුරේ ඉන්නේ. එහෙනම් මේක උඩ කොහොමද කියන්නේ? උතුරින් අංශක 48ක් බස්නාහිර පැත්තට. දැක්කනේ? හරි. අපි මේකට ගියොත් එම P සිට දකුණින් අංශක 40ක් නැගෙනහිර දිශාවෙන් Q පිහිටා ඇත. එහෙනම් P කියන කෙනා ගාව සිටකුවාම හිට ගන්න ඕනේ. එහෙනම් හිතන් ඉන්නේ P ගාව.
හරි p සිට දකුණින් අංශක 64ක් දකුණේ ඉඳලා අංශක 64ක් කොයි පැත්තට නැගෙනහිර පැත්තට මෙන්න මේ පැත්තට එහෙනම් දකුණේ ඉඳලා අංශක 64ක් හැරෙනවලු අංශක 64ක් හැරෙනවලු නැගෙනහිර පැත්තට එහෙනම් මෙන්න මේ හැටි තමයි කිව්වේ එක්කනේ පුතේ එහෙනම් දකුණේ ඉඳලා අංශක 64ක් හැරෙන කොයි පැත්තටද නැගෙනහිර පැත්තට එහෙනම් මෙහෙම තමයි කෝණ රේඛා යන්නේ මම ඊතලේ පෙන්නවනේ මේ පැත්තටයි යන්නේ එහෙනම් මෙන්න මේ හරිය තමයි පුතේ කිව්වේ ඉන්නේ එහෙනම් මේ වගේ රේඛාවක් අඳ ගන්න හරි බොහොම සරලයි ඔයාලමයි කල්පනාව ඉදින් කරන්න ඕන පුතේ. හරි ඔයාලා හොඳට අහගෙන ඉන්න නම් මම කියන දේ ආයෙ ගේමක් වනේ ගන්න. හරි. පුතේ අපි දැන් යනවා මේකේ තවත් ආකාරයකට. ඒ තමයි පුතේ යම් ස්ථානයක තවත් ස්ථානයක පිහිටීම දිශාව සහ දුර ප්‍රමාණය අනුව දැක්වීම. මොකක්ද මේ කිව්වේ? බලන්න. යම් ස්ථානයක සිට තවත් ස්ථානයක පිහිටීම දිශාව හා දුර ඇසුරින් දැක්වීම මොකක්ද තමයි කියන්නේ බලන්න බලන්න පොල් ගස් දෙල් ගස් කොස් ගස් හරි දැන් මෙතන පුතේ අපිට දෙනවා ඕ කියලා පිළිතීමක් එතන තමයි ස්ථීර පිළිතීම එහෙනම් ඕ ගාව හිටගෙනයි පොල් ගහ දිහා බලන්නේ දෙල් ගහ දිහා බලන්නේ කොස් ගහ දිහා බලන්නේ හරි දෙබලන්න දැන් ඔන්න අපි ගන්න යන්නේ ඕ සිට පොල් ගසේ පිහිටීම පොල් ගසේ පිහිටීම කොහොමද කියන්නේ මේක ඕගාව හිටගෙන පොල් ගහේ පිහිටීම ඒක පුතේ කියන්නේ මෙන්න මෙහෙමයි ඕ සිට පුතේ බලන්න පොල්ගස කිට්ටු උතුරට එන අංශක 60ක් තමයි උතුරින් නැගෙනහිරට හැදලා තියෙන්නේ. එහෙනම් පොල්ගස උතුරත් එක්ක හදන පොල් අංශක 60යි. ඒක තේරුම උතුරින් අංශක 60ක් නැගෙනහිරට කියන එක. අපි ලියමු O සිට උතුරින් අංශක 60ක්
නැගෙනහිර ඕසිට උතුරින් අංශක 60ක් නැගෙනහිර දිශාවට මීටර් 20ක් දුරින් පොල් ගස පිහිටා ඇත නැත්නම් පිහිටා තිබේ. එනම් ඕ සිට උතුරින් අංශක 60ක් නැගෙනහිර දිශාවට මීටර් කීයක් දුරින්ද 20ක් දුරින්. බලන්න මේ ඕගාව ඉන්න කෙනා උතුර බලලා අංශක 60ක් හැරෙනවා නැගෙනහිර පැත්තට. එහෙනම් අංශක 60ක් නැගෙනහිර දිශාවට හැරිලා මීටර් 20ක් ගමන් කෙරුවොත් තමයි එයාට පොල් ගහට ගිහිල්ලා අලෝ කොහොමද කියලා තත්ත්ව කරන්න පුළුවන් වෙන්නේ. පැහැදිලිද? එහෙනම් ඕ සිට උතුරින් අංශක 60ක් නැගෙනහිර දිශාවට මීටර් 20ක් දුරින් පොල් ගස පිහිටා තිබේ. ඊළඟට පුතාලා ගන්න ඊළඟට ඕ සිට දීර්ඝසේ පිහිටීම. ආය ඕ සිට කොස්කසේ පිහිටීම. ඕසිට දීර්ඝසේ පිහිටීම. පුතේ බලන්න හැමෝම. එහෙනම් ඔන්න ඕගාව හිතගත්තා බලනවා දීර්ඝහ දිහා. දැන් දීර්ඝහ ආසන්නයි දකුණට. එහෙනම් දකුණත් එක්ක හදන කෝණය අංශක 52යි. එහෙනම් කොහොමද පිහිටීම? දකුණින් අංශක 52 කොහෙද? නැගෙනහිර. දෙන්න උත්තරේ. අපි නලියමු තරවත් දාලා ඕසිට දකුණින් නේද? දකුණින් අංශක 52 නැගෙනහිර දිශාවට පුතේ අපි මේක දාමු වගේ හදාලා තිබ්බ නෑ ළමයි. මීටර් 15ක් දුරින් මීටර් 15ක් දුරින් දෙල් ගස පිහිටා තිබේ. ලබන්නේ මේ පොල් ගත්තාම පොල් ගහකින් අපිට කොච්චර ප්‍රයෝජන දෙනවද නේද? පොල් ලෙල්ල එතකොට පොල් කටු මදිය කොහමද යන්නවනේ. ආය පොල් වතුර පොල් ගෙඩිය ගත්තාම බාන කොදින වෙන පොල් ලෙල්ල අපිට යාමට එනවා. එතකොට කොහොබත්තට පොල් එලි ගන්නවනේ අපෝ. එතකොට ආය පුතා අපිට මේ පොල් කටු එතකොට නේද අපි කන්න මොන කනන්නේ පොල් කිරි පොල් බෑව නේද පොල් මදනේ ගත්තාම ඒ වගේ දේවල්. එතකොට පොල් වතුර වර්ණමාර වටිනාකමක් තියෙනවා. මේ කොසුත් තියෙනවා අපිට. කොස්සලක් ලොකු වටිනාකමක් තියෙනවා. දෙල් වලත් එහෙමයි. ඔය මේ දෙල් වල පුතේ අපිට විවිධ රස කෑම කොස් වර්ග හදා ගන්න පුළුවන්. කෑම වල. කොස්සලත් යමුදේ. කොස් අපිට කන්න පුළුවන් තම්බලා, ඉල් කොස් හදලා නේද? එතකොට ආයේ මොකද්ද මේ කොස් කොත්තු ඒ වගේ ආයේ කොස් අග්ගල නේ? කොස් ඇටත් යන කොස් ඇට වලට පුළුවන් අපිට අග්ගල හදන කොස් අග්ගල නේ? ඒ කියන්නේ බලන්න අපිට ගොඩක් දැන් මේ ඇත්තට වටින දේවල් නේද? වත්තක තිබී යුතු දේවල් තමයි අනිවාර්යෙන්ම මේ පොල්, දෙල්, කොස් කියලා කියන්නේ. හරි? ඔයගලන්ගේ දවල් ඔතේ ඉඳලා කතොත් එහෙම අරහතලම අනිවාර්යයෙන් ඕගොල්ලෝ හරි ගිහලා හිටවන්න. කැලයක්. හරි? හරි. මේ බොළු අත්තනම ඉතින් ගියේ වෙලාවට හිටවන්න බෑනේ. ඒකවල හිත හදාගෙන ඉන්නවා. හරි. අපි අප දිනවන්නද? ඕසිට කොස්කසේ පිහිටීම. මෙන්න කොස්කස. එහෙනම් ඕගාව හිතගෙන කොස්කහ දිහා බලන්න. කොස්කහ දැන් කෝණිය හදලා තියෙන්නේ බටහිරත් එක්ක. අපිට එකකින් වැඩක් නැහැ. අපිට ඕන උතුරත් එක්ක ඕනේ.
එහෙනම් මෙයා 49 මෙතන මුළු කෝණේ අංශක 90යි. එහෙනම් අපිට මේ අංශක 50. විස්තර කරන්න. උතුරින් අංශක 50 බටහිර පැත්තටයි cos ගහ තියෙන්නේ. එහෙනම් මෙන්න අපි දෙන උත්තරේ cos සිට උතුරින් අංශක 50 බස්නාහිරට බස්නාහිර දිසාවට මීටර් 18ක් ඕගාව ඉන්න කෙනා මීටර් 18ක් ඇවිදන් ගිහින් තමයි හලෝ කොස් කියලා එයාව අල්ලන්නේ. එහෙනම් ඕසිත උතුරින් අංශක 50 බස්නාහිර දිසාවට මීටර් 18ක් දුරින් කොස්ගස පිහිටාතු. ඕසිත උතුරින් අංශක 50 බස්නාහිර දිසාවට මීටර් 18ක් දුරින් කොස්ගස පිහිටාතු. හරිනේ පුතේ? එහෙනම් ඔන්න මගේ දුවලා පුතාලා හැමෝටම පැහැදිලි අවබෝධයක් ලැබෙන්න මේ දිසා ස්ථානික පිහිටීම ගැන. අපිට මේ ගණන් හරි ලේසි ළමයි. හරි? අපිට හොඳ ඇහක් තියෙනවා නම් අපිට හොඳට මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්. අපේ උනන්දුව තියෙනවා නම් අපේ කැපවීම තියෙනවා නම් ඉතින් පුතේ මේ පාඩම් ගොඩ දානක මහ ලොකු දෙයක් නෙමෙයි. දැන් බලන්න අර ලේසි. ඒ බලන්නේ ඕසිත පොල්ගසේ පිට කොහොමද කිව්වේ? උතුරින් අංශක 60 මේ නැගෙනහිර දිශාවට මීටර් 20ක් දුරින් තමයි පොල් ගහ තියෙන්නේ. එහෙනම් පොල් ගහ කොහෙද තියෙන්නේ? උතුරින් අංශක 60 නැගෙනහිර පැත්තට. කොච්චරක් දුරින්ද? මීටර් 20ක් දුරින්. දීර්ඝා කොහෙද තිබ්බේ? දකුණින් අංශක 50 නැගෙනහිරට. කොච්චරක් දුරින්ද? මීටර් 15ක් දුරින් දීර්ඝා තියෙන්නේ. කොස්ගා දෙන්නේ කොහෙද? උතුරින් අංශක 50 කොහාටද? බස්නාහිර පැත්තට. කොච්චරක් දුරින්ද? මීටර් 18ක් දුරින්. කොස්ගා තියෙන්නේ. අර ලේසි නමයි. හරිනේ? එහෙනම් මෙතනදී පුතේ තිබ්බ වෙනස මොකද්ද? මෙතෙන්ද අපි දිශාව කියද්දී කෝණයකුත් භාවිතා කරා, ඒ වගේම දුරකුත් භාවිතා කරා. හරි? දැන් මගේ දුවේ පුතේ මම නැවත වාරයක් කියනවා දැන් අපේ පන්ති පොතේ ගත්තාම දැන් ඔයාලට මේ අන්තිම ඉස්සෙල්ලා මේ මුල් පාඩම් වලට අපි ඉන්න බැරි වුණා නම් දුක් වෙන්න කලබල වෙන්න එපා. ඒ පාඩම් නැවත උගන්වනවා සම්මන්ත්‍රණ වලින් උගන්වනවා. එතකොට එතෙන් පාඩම් අපි YouTube දානවා. ඒවා වලට එළිය බලන්න පුළුවන්. එතකොට මේ පන්ති වල වෙන පිළිවෙල තමයි මේ අපි දැන් මේ යන ක්ලාසස් වල අපි ස්ථිර ඔන්ලයින් පන්ති මගේ ආයතනික පන්ති හරුණා පුතේ මම ලංකා පුරා ඉන්න ඕනම ළමයෙක්ට පුතේ උගන්වනවා අඟහරුවාදා අපේ දැන් ක්ලාස් එක තියෙනවා අඟහරුවාදා රාත්‍රී 8:10 මේක මේ පන්ති ස්ථිරයි. දැන් ඔයාලට දැන් ඕකරේ 8ට පටන් ගන්න 10ට ඉවර කරනවනේ අපි. එතකොට ඕක ඔයාලා 9 10 11 වගේ පන්තිද ටික ටික ලොකු වෙද්දී ඕක දික් වෙනවා. ඉස්සර 8 10 අමාර ආයි 11 12 දක්වා වගේ දික් කරනවා. දැන් සාමාන්‍ය පුතේ මේ ඔන්ලයින් පන්ති කලාව දැන් ගොඩනැගිලා ඉවරයි. එතකොට ඇත්තටම දෙමාපියන්ට පහසු පුතේ මේ පන්තියකට මෙහෙම ජොයින් වුණාම ඔයගොල්ලන්ගේ වැඩේ වෙනවා. දෙමාපියන්ටත් බලන්න පුළුවන් ඔයගොල්ලන්ට ඇත්තටම මේ ගණන දේවල් තේරෙනවද අපේ ළමයා මේක මේ ගණන් හදන්න අවබෝධයක් ඇතුවද නැතුවද කියන දේ දෙමාපියන්ට බලා ගන්න පුළුවන් වෙනවා. ඕගොල්ලෝ වැඩේ කරගෙන යද්දී. හරි? එහෙනම් මගේ දරුවට උනේ එතකොට අපි මේ පන්තියට ඔයාලට ජොයින් වෙන්න පුළුවන්. ඉස්සර ඒවා අක්ෂර මම දැම්ම නම්බර් එක. ඔයාලා තියෙන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ඔයාලා මෙන්න මේ 0.76යි 26යි 14යි 562 කියන මෙන්න මේ දුරකථන අංකයෙන් තමන්ගේ නම ශ්‍රේණිය ලිපිනය. නමයි ශ්‍රේණියයි ලිපිනයයි WhatsApp වලින් හෝ normal message එකකින් වන්ද පිරිස පන්තියට ඔයගොල්ලන්ව ඇඩ් කරගන්න. හරිනේ? ඔයගොල්ලන්ගේ යාළුවන්ට පුතේ මේ දාන වීඩියෝස් ෂෙයා කරන්න. අපි දැන් මේ පාඩම පුතේ දානවා YouTube එකට. දැන් මට පස්සේ ඔයාලට මේකත් YouTube කරන් අතවාරයක් බලන්න පුළුවන් වෙනවා. හරි එහෙනම් මගේ දරුවනේ මම මෙච්චරයි කියන්නේ. දැන් මේ රට පුරාම පුතේ කොරෝනා මේ ව්‍යාප්ත වෙලාම තියෙන්නේ. අපි පරිස්සම් වෙන්න අපි දැනගන්න ඕනේ. දැන් මගේ චූටි දුවලා පුතාලා දෙමාපියන්ට කීකරුව ගේ ඇතුළට වෙලා හිටින්න නැත්නම් මොකද වෙන්නේ? ඔයාලා සෙල්ලම් කරන්න අල්ලපු ගෙදර නැන්දමා බලන්න හැමතැනම දූදුවගෙත් මොකද වෙන්නේ? ඔයාලා සෙල්ලම් කරන්න ගිහිල්ලා අවසානයේ සෙල්ලම කරගන්න ජීවිතයත් එක්ක. එතකොට ජීවිතෙන් වන්දි ගෙවන්නේ ඔයාලා විතරක් නෙමෙයි අම්මට තාත්තට වන්දි ගන්න සිද්ධ වෙනවා. ඔයා කැමතිද ඔයාලා අම්මා තාත්තා ජීවිතේ නැතුව නැති වෙනවද? ඈ ඔයාට ඔයාගේ අම්මා නැති කරගන්න පුළුවන්ද? තාත්තව, නංගිව, මල්ලිව, අයියව, අක්කව, ඔයාලා ආච්චි සීයාව නැති කරගන්න පුළුවන්ද? බෑ. ඔයාලා ආදරේ නේද ඒගොල්ලන්ට?
ඒ නිසා ගෙදරට වෙලාම පුතේ ඉඳලා පරිස්සම් වෙන්න. අපි පරිස්සම් වුණොත් තමයි පුතේ අපේ හැමෝම රැකෙන්නේ. හරි එහෙනම් ඔයාලා හැමෝම ගෙදරට වෙලාම ඉන්නවනේ. කොහේ කොයි ගමන ගියත් මාස්ක් දාගෙන යනවනේ. ගින් ආපු ගමන් ටක් ගාලා ඇඳුම් ටික එළියම මාරු කරලා වෙලා ටක් ගාලා හොදගෙන පිරිසිදු වෙලා ගියේ ඇතුළට එනවනේ. ආපු ගමන් දුම් අල්ලන්න පුතේ. විතර දුම අල්ලන්න. හරි? ඒතර උණුව රස්නෙන් හැමදේම බොන්න. රස්නෙන් කන කැම ටික කන්න විතර පරිස්සම් වෙනවා අපි. ඔය පරිස්සම් වෙද්දී අපිට මේ රෝගේ හැදෙන්නේ නැහැ පුතේ. හරි? තේ පැත්තකින් තියන්න. කිරි පැත්තකින් තියන්න. අම්මට කියන්න කොස්ටම් මාල් ටිකක් හදලා දෙන්න කියලා. ඒ වගේ දේශීය දේවල් පුතේ බොන්න පුරුදු වෙන්න. එතකොට ඔයගොල්ලෝ නිරෝගීමත් ලස්සන වෙනවා. ලස්සනක් වෙනවා. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ශරීරයේ මොන හරි වෛරස් එකක් ඇතුළට දෙන්න આવොත් අංකල එයාට විරුද්ධව අපේ ඇඟ ඇතුළේ ශක්තිය අපි ගොඩනගලා තියෙනවා. ඒකෙන් හරියව ගන්න පාලනය කරලා පරිස්සම් වෙන්න. හරි? ගොඩක් ආදරේ කියන්නේ. එනමුත් අපි හම්බ වෙනවා ඊළඟ ඔන්ලයින් පන්තියේදී. එනනම් මගේ දුවලා පුතාලා හැමෝටම පුතේ ආයුබෝවන්. හැමෝටම තෙරුවන් සරණයි. පරිස්සම් වෙන්න දරුවෝ.